1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා 1981 දවල පත්‍රිකාව ගැන කතා කරලා ඊට පස්සේ අපි ප්‍රශ්න සාකච්ඡා කරනවා ඊට අදාළ. චුට්ටක් මම කියන්න 72 මේ ප්‍රතිසංස්කරණය සිද්ධ කරනඳ මේ ඒ කාලේ හිටියේ මේ අධ්‍යාපන ඇමති ආචාර්ය බදුදීන් මොහමඩ්. එතකොට ඒත් එක්කම අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හිටියේ ආචාර්ය ප්‍රේමදාස උඩුගම මහත්තයා. එතකොට අතිරේක ලේකම් විදියට KHM සුමතිපාල මහත්තයාත් මේ 72 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල නියමුවන් විදියට වැඩ කරලා තියෙනවා. එතකොට මේකේ අත්‍යවශ්‍ය කරුණු ටික විතරක් මම කියන්නම්. මේ ප්‍රතිසංස්කරණය අනුව මේ පාසලට ඇතුළත් කිරීමේ වයස අවුරුදු 6ක් වෙලා තියෙනවා. එතකොට අඩු වයසින් පාසලට ඇතුළත් කිරීමේදී සුද්දන්ගේ කාලේ තිබුණේ 5යිනේ. එතකොට මේක ඇතුළත් කිරීමේදී මේ දරුවන්ගේ සාධනය පහළ වැටෙනවා, ඉගෙනුම් දුබලතා අඩු වෙනවා කියලා, ඉගෙනුම් දුබලතාවයන්ට ලක් වෙනවා කියලා මෙයාලා සඳහන් කරලා අවුරුදු 6 දක්වා මේක දීර්ඝ කරලා තියෙනවා. එතකොට මේකේ ව්‍යුහය මේ ගත්තහම මේ සමාජ සංස්කෘතිය ආර්ථික අවශ්‍යතාවලට ගැලපෙන විදිහට අධ්‍යාපනයක් දෙන්න ඕන කියන එකත්, අධ්‍යාපනයේ තියෙන සියලු විෂමතා ඉවත් කරන්න ඕන කියන එකත්, සියල්ලටම සමානව අධ්‍යාපන අවස්ථා දෙන්න ඕන කියන එකත්, ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කිරීමත්, ස්වභාෂා හා විදේශ භාෂා පිළිබඳ දැනුම ලබා දෙන එකත්, සියලුම ආගම් වලට රට පුරා ක්‍රියාත්මක වුණු සියලුම ආගම් වලට ගරු කිරීමට හුරු කරන්නත්, විද්‍යා හා ගණිත ඥානය ලබා දෙන්නත්, මූලික විදිහටම ජීවත් වෙන සමාජය පිළිබඳ අවබෝධය ලබා දෙන්නත්, සෞන්දර්යාත්මක දැනුම සෑම දරුවෙකුට ලබා දෙන්න, සියලු ළමයින්ට ශිල්ප හා වෘත්තීය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න අරමුණකින් මේ මෙන්න මේ පරමාර්ථ ඉෂ්ට කරගන්න යාලා බලලා තියෙනවා. සදාචාරාත්මක වර්ධනය, ගණිත ඥානය, විද්‍යා ඥානය, සමාජ ඥානය, සෞන්දර්ය ඥානය, ශිල්ප හා වෘත්තීය ඥානයයි පොදු අධ්‍යාපනය ලබා දෙන එකයි. මෙන්න මේවා තමයි අරමුණු කරගෙන ඔබ්ජෙක්ටිව්ස් වෙලා තියෙන්නේ. ඒත් එක්කම මේ 72 දී මේ නිරෝගී දරුවෙක් ලබා ගැනීම සඳහා මව මනා අධ්‍යාපනයක් ලබාගත යුතුයි කියන මතේ මෙයාලා ඉඳලා තියෙනවා. ඒකින්ද මාතෘදාරකාභිවෘද්ධි මධ්‍යස්ථාන සෑම අධ්‍යාපන කොට්ටාසයකම, ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම පිහිටවලා තියෙනවා. එතකොට මේ මධ්‍යස්ථාන අංශල් නම් කරලා තියෙනවා ප්‍රධාන කොටස් 4කට. උත්පත්ති පූර්ව, දරුවා ඉපදෙන්න කලින්, පශ්චාත් උත්පත්ති, සුව ලදරු අංශය, පෞල් සැලසුම් අංශය විදියට මේවා ඇති කරලා තියෙනවා. මේකත් මේ වැදගත් අංගයක්. එතකොට නිරෝගී දරුවෙක් ලබා ගැනීම සඳහා උපදෙස් දීලා තියෙනවා මේකේ. ඒත් එක්කම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල විශේෂ ලක්ෂණයක් උනේ මේ මානසික හා කායික වශයෙන් නිරෝගී දරුවෙක් බිහි කරලා ඒ දරුවට හොඳ අධ්‍යාපන අවස්ථාවක් උදා කරලා ඒකෙන් පස්සේ වර්ධනය වුණු දරුවා මේ අවුරුදු 3කදී ප්‍රාග් පාඨමාලා වෙත යොමු කරන්න, මොන්ටිසෝරි වෙත යොමු කරන්න. බලන්නකො මේකේ දැක්ම 72 දැක්ම මේකයි. බබා හම්බෙලා ඉන්න අම්මට අධ්‍යාපනය දීලා, ඉපදුනම් පස්සේ දීලා, සුවලදරුවන්සේ දාලා ඊට පස්සේ මෙන්න මේ ප්‍රාග් පාඨශාලා වෙත දරුවා යොමු කරන්න. ලොකු දැක්මකින් තමයි මේ 72 ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේවට හේතු වෙලා තියෙන්නේ කන්නංගර මහත්තයාගේ අර ප්‍රතිසංස්කරණවල බලපාපු කරුණු. ඒත් එක්කම මේ කන්නංගර මහත්තයාගේ ප්‍රතිසංස්කරණ වලින් පස්සේ ආය සැරයක් පෙර පාසල් අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ 72 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ. වැදගත් කරුණක්. කන්නංගර ප්‍රතිසංස්කරණ වලින් පස්සේ පෙර පාසල් ආය සක්‍රිය වෙන්නේ 72. ඒවට තමයි ප්‍රාග් පාඨශාලා කියන්නේ. ඒ ප්‍රාග් පාඨශාලා සංවිධානය කරලා රැකියා කරන දෙමව්පියන්ට තමයි මේවා සංවිධානය කරලා තියෙන්නේ. ඒ කියන්නේ දරුවා දාලා යන්න තැනක් නැති හින්දා මේ ප්‍රාග් පාඨශාලා. ඒතකොට මේකෙන් කරලා තියෙන්නේ මේ කුසලතා දියුණු කරන එක, භාෂා වර්ධනය, පරිසර අවබෝධ කරවීම, නිර්මාණශීලී බව දියුණු කරන එක තමයි මේ ප්‍රාග් පාඨශාලා වලින් කරලා තියෙන්නේ. එතකොට මේ ඊළඟ කරුණ තමයි මේ පෙර පාසල් පුද්ගලිකාංශය හා සංවිධාන මෙන්ම පළාත් පාලන ආයතන මගිනුත් සිදු කරන්න අවස්ථාව දීලා තියෙනවා. මොන්ටිසෝරි පුද්ගලිකාංශයට හා පළාත් පාලන ආයතන වලට බිහිකරන්න, අලුතෙන් ආරම්භ කරන්න
ප්‍රමිතිය රැකීම ගුරු පුහුණුව ඒවා මධ්‍යම රජයෙන් කරලා ආරම්භ කරන්න අවස්ථාව දීලා තිනවා 72 ව්‍යවස්ථාව යටතේ පෞද්ගලික අංශයට සහ පළාත් පාලන ආයතන වලට. දැනුත් ඔය ක්‍රියාත්මක වෙන ප්‍රාදේශීය සභාව වලින් කරන පෙර පාසල් මේවට උදාහරණ. ඒත් එක්කම මේ ප්‍රාග් පාඨශාලා වලින් මේ පෙර පාසල් වලින් පසුව විධිමත් අධ්‍යාපනයට දරුවෝ යොමු කරලා තියෙනවා. එතකොට මේ 72 ප්‍රතිසංස්කරණය මගින් විධිමත් අධ්‍යාපනය තල 3කට බෙදලා තියෙනවා. ඊළඟ වැදගත් කරුණ ප්‍රාථමික තලය 1 5 6 11 වයස. කනිෂ්ඨ ද්විතීක 6 9 අවුරුදු 12 15 දක්වා. ජ්‍යෙෂ්ඨ ද්විතීක තලය 10 11 ශ්‍රේණි අවුරුදු 16ක් 17ක් දක්වා. එතකොට මේ කනිෂ්ඨ ද්විතීක තලය අවසන් කරපු ළමයි 9 වෙනි ශ්‍රේණිය අවසානයේ ජාතික ජාපෝ ආස සාමාන්‍ය පෙළ විභාගයට ලියලා තියෙනවා. කනිෂ්ඨ ද්විතීක තලය අවසන් වුණාන් පස්සේ ජාතික පොදු අධ්‍යාපන සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ලියලා තියෙනවා. එතකොට මේ ප්‍රතිඵල අනුව ශාස්ත්‍රීය හා වෘත්තීය ලිසාංශ දෙකකට බෙදලා ශාස්ත්‍රීය අංශයට වෙන් කරපු අය ඉංජිනේරු විද්‍යාව, ගණකාධිකරණය, තාක්ෂණය, කෘෂිකර්මයට අදාළ වෘත්තීවල මේ අංශවලටත් ඊට පස්සේ මේ වෘත්තීය පැත්තෙන් ඉගෙන ගත්ත අය කෘෂිකර්මය, ලලිත කලා, තාක්ෂණික වාගේ පුහුණු පාඨමාලාවලටත් 72කින් පස්සේ ප්‍රතිසංස්කරණයෙන් පස්සේ යොමු කරලා තියෙනවා. එහෙනම් කනිෂ්ඨ ද්විතීක පාසලෙන් 9 ශ්‍රේණියට තියලා ඒකෙන් තමයි පද්ධති දෙකකට කඩලා තියෙන්නේ. කොටස් දෙකකට. ශාස්ත්‍රීය අංශය සහ වෘත්තීය අංශය. ඊට පස්සේ මේ ජ්‍යෙෂ්ඨ පාසල් විෂය මාලාව අර විෂයන් අංග 3කින් කරන්න ඕන කියලා යෝජනා කරලා තියෙනවා 72. ජ්‍යෙෂ්ඨ පාසල් විෂය මාලාව හර විෂයන් අංශ 3කින් කරන්න ඕන කියලා. අනිවාර්ය විෂයක්, වෛකල්පික විෂයක්, ව්‍යාපෘතියක් විදිහට මේවා ප්‍රධාන විදිහට වෙන් කරලා තියෙනවා. එතකොට වෛකල්පික විෂය ධාරාව එක්ක සමාජ විද්‍යා විෂයක් වෙන්න පුළුවන්, එක්ක වාණිජ්‍ය වෙන්න පුළුවන්, එක්ක භෞතික වෙන්න පුළුවන්, එහෙම නැත්නම් භෞතිය විද්‍යාවක් වෙන්න පුළුවන්. ඔය ටික තමයි වෛකල්පික තියෙන්නේ. ඔය එකක් එක්ක අනිවාර්ය විෂයක්, ව්‍යාපෘතියක් ආදී විදිහට ජ්‍යෙෂ්ඨ පාසල් විභාගයට විෂයන් තෝරගන්න ඕන. එතකොට මේ 72 ප්‍රතිසංස්කරණය අනුව මේ ළමයි පාසලට බඳවා ගන්න ලැබුවේ ප්‍රතිභා චින්තන අවධිය. එතකොට මේ හින්දා මනෝවිද්‍යාත්මක සංකල්ප මත පිහිටලා විෂය මාලාව හා ඉගැන්වීම් කටයුතු 72 සංවිධානය කරලා තියෙනවා. නව ඉගෙනුම් අධ්‍යක්ීම් සංවිධානය කරලා තියෙනවා. ළමයා තුළ පවතින ගවේෂණශීලී බව, නිර්මාණශීලීත්වය මේ කාලේ ළමයෙකුගේ මේ තිබුණු ලක්ෂණ ඉස්මතු වෙන විදිහට ඉගෙනුම් ක්‍රියාවලිය හදලා තියෙනවා 72. ඒත් එක්කම 72 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මේ ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රධාන තේමාව තමයි ඔන්න හරි වැදගත්. ප්‍රාථමික අධ්‍යාපනය ලබන ළමයාට ඉගැන්වීම නොම ඉගෙන ගැනීමට ඉගැන්වීමයි. ඔන්න බලන්නකො තේමාව. උගන්නන එක නෙමෙයි. ඒ කියන්නේ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය නෙමෙයි. දීලා තියෙන්නේ. ඉගෙන ගන්නයි උගන්නලා තියෙන්නේ. ඒක හරි වැදගත්. ඔන්න ඒක තමයි 72 තේමාව. ඔය හරි ඕන්න ලියලා තියාගන්න 72 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ප්‍රාථමික අධ්‍යාපනයේ තේමාව තමයි ප්‍රාථමික අධ්‍යාපනය ලැබෙන දරුවට ඉගැන්වීම නෙමෙයි ඉගෙන ගැනීමට ඉගැන්වීමයි කරලා තියෙන්නේ. ඒකට අනුව විෂය මාලා හැදිලා තියෙන්නේ. 1 සිට 5 දක්වා ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අවධියේ විෂය මාලාවක් තිබිලා තියෙනවා. ආගම, අධ්‍යාපන මාධ්‍ය, දෙවන බස, ගණිතය, ශාරීරික සෞන්දර්ය, නිර්මාණාත්මක ක්‍රියාකාරකම්. නැවත සැරයක් කියන්න පුළුවන්ද? ඒ තේමාව ටික 72 ප්‍රතිසංස්කරණ වල තේමා ප්‍රාථමික අධ්‍යාපනයේ තේමාව තමයි ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවාට ප්‍රාථමික අධ්‍යාපනය දරන දරුවාට ඉගැන්වීම නොව ඉගෙන ගැනීම ඉගැන්වීමයි. ඉගෙන ගන්න හැටි උගන්වලා තියෙන්නේ. උගන්වලා නෙමෙයි තියෙන්නේ. ඉගෙන ගන්න හැටි උගන්වලා තියෙන එක. මෙහෙමයි කරන්න ඕන කියලා පරිසරාශ්‍රිතව, සෞන්දර්යාත්මකව, ශාරීරික මේ ක්‍රීඩා හරහා කියලා දීලා තියෙනවා. එතකොට මේ 1 සිට 5 දක්වා
ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අවධියේ විෂයමාලාව ආගම, අධ්‍යාපන මාධ්‍ය, දෙවන බස, ගණිතය, ශාරීරික හා සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්, නිර්මාණාත්මක ක්‍රියාකාරකම් හා පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තිබිලා තියෙනවා. එතකොට මේ විෂයමාලාව තේමා 6ක් අනුව වෙන් කරලා තියෙනවා. භාෂාව ගැනීම. ඒතර මව් භාෂාව හැදෑරීමට හැම කෙනාටම අවස්ථාව දීලා තියෙනවා. ප්‍රාථමික අවධියේ සාක්ෂරතාවය ලබා දෙන්න මව් භාෂාව යොදාගෙන තියෙනවා. ද්විතීක භාෂාව ලෙස තුන්වන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ඔන්න වැදගත් එකක්. ද්විතීක භාෂාවක් විදියට 72 තමයි තුන්වෙනි ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව දීලා තියෙන්නේ. දෙමළ මාධ්‍ය හදාරන අයට සිංහල ඉගෙනීමටත් ඒ වෙලාවේ පහසුකම් දීලා තියෙනවා. එතකොට භාෂා ඉගෙනුම තමයි මූලික තේමාව. පළවෙනි තේමාව. දෙවෙනි එක සදාචාරය උගන්වලා තියෙනවා. පළවෙනි ශ්‍රේණියේ සිටම ආගම උගන්වලා තියෙනවා. සදාචාරාත්මක වර්ධනය අපේක්ෂා කරලා සියලු ආගම් වලට ගරු කිරීම සහ ආගමික අධ්‍යාපනය විශේෂ කරලා ඔන්න උගන්වලා තියෙනවා. ඒත් එක්කම සමාජ ඉගෙනුම දීලා තියෙනවා. පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් මගින් ඉතිහාසය, භූගෝලය වගේ දේවල් ඉගෙන ගන්න ඉඩ දීලා තියෙනවා. එහෙනම් විෂයන් ඉගෙන ගන්න කලින් ළමයි සමාජය ඉගෙන ගන්න ඕන කියන එක මේ සමාජ ඉගෙනුමින් ඔප්පු කරලා තියෙනවා. එතකොට ක්‍රියාකාරකම් ඇසුරෙන්, පරිසරය ඇසුරෙන් තමයි මේ සමාජ කරුණු දරුවෝ ඉගෙනගෙන තියෙන්නේ. ඊට පස්සේ විද්‍යාව. විද්‍යාව ඉගෙන ගන්න එකත් පරිසරය ආශ්‍රිතෙන් දීලා තියෙනවා. පරිසරය ආශ්‍රිතව තමයි දීලා තියෙන්නේ. 6න් ඉහළ පන්ති වල තමයි විද්‍යාව කියලා විෂයක් උගන්වලා තියෙන්නේ. මූලික විද්‍යා සංකල්ප පරිසරයේ තුලින් ඉගෙන ගන්න දීලා 6න් ඉහළ අයට විද්‍යාව උගන්වලා තියෙනවා. ගණිතයත් එහෙම. මූලික සංකල්ප ඉදිරි අධ්‍යාපනය සඳහා අවශ්‍යයි කියලා ගණිත මූලික සංකල්ප අවශ්‍යයි කියලා දැනෙන හින්දා ප්‍රාථමික අධ්‍යාපනය තුලින් මූලික සංකල්ප දෙනවා. මේ ගණිත සංකල්පය කියන එක අධිරාජ්‍යවාදී අධ්‍යාපනයේ මුළුමනින්ම බැහැර කරපු දෙයක්. නූතන ලෝකයට අවශ්‍ය දෙයක්. ඒ හින්දා ඒක මෙතෙන්ට ගොනු කරලා තියෙනවා. ඊට පස්සේ ශාරීරික හා සෞන්දර්ය අධ්‍යාපනය ඉගෙනුම. සිසුන්ගේ වර්ධනයට අදාළ පරිදි සෞන්දර්යාත්මක අධ්‍යාපනයක් ලබා දීලා තියෙනවා. ක්‍රීඩා මුල් කරගෙන තමයි මේක කරලා තියෙන්නේ. අරමුණ ක්‍රීඩා හා සෞන්දර්ය සම්බන්ධ කරගෙන ප්‍රාථමික ළමයින්ට ඉගෙනීම අවස්ථා දීලා තියෙන එක තමයි මේකේ අරමුණ. ඊට පස්සේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් චිත්‍ර කර්මයේ දියුණු කරලා තියෙනවා. සෞන්දර්යංශය වර්ධනය කරන්න. ඇඳීමෙන් ළමයාගේ මාංශ පේශි පැන්සල අල්ලන ක්‍රමයේ දියුණු කරලා තියෙනවා. හසුරු කුසලතා. ඒත් එක්කම ලෝක ජය ගන්න ආරම්භක හසුරු ශක්තිය දීලා තියෙනවා. මනස වර්ධනයේට හසුරු කුසලතා ඒ වෙලාවේ බලපානවා කියන දේ යාලා වටහාගෙන තිබිලා තියෙනවා. මේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් යටතේ ගෑනු ළමයින්ට වාතු වැඩ, එතකොට ආත්කම් ඒ වාගේවත් ගෑනු ළමයින්ට ආත්කම්, පිරිමි ළමයින්ට වතු වැඩ වාගේ දේවල් කරලා තියෙනවා. ඒත් එක්කම මේ ප්‍රාථමික විෂයමාලාව තුල 72 මෙයාලා අපේක්ෂා කරලා තියෙනවා මෙන්න මේ සිසුන් තුල මෙන්න මේවා ඇති කරන්න, සාමූහිකව වැඩ කරන්න, ක්‍රියාකාරකම් සංවර්ධනය, විචාරාත්මක භාවය සංවර්ධනය කරන්න, නම්‍යශීලී බව, ගවේෂණශීලී බව සහ නිර්මාණශීලී කාර්ය සංවර්ධනය කරන්න මෙයාලා මේ විෂයමාලාව හසුරුවලා තියෙනවා. එතකොට මේ ප්‍රාථමික විෂයමාලාව ද්විතීකාංශයේ විෂයමාලාව හැදෑරීමට ගැළපෙන විදිහට හදලා තියෙනවා. සජීවී අත්දැකීම් ලබා දෙන එක තමයි මේ ප්‍රාථමික විෂය ධාරාවෙන් කරලා තියෙන්නේ. එහෙනම් 72කට අනුව ප්‍රාථමික විෂය ධාරාවෙන් දරුවන්ට අර ඉගෙන ගන්න හැටි කියලා දීලා තියෙන්නේ සජීවී අත්දැකීම් ලබා දීම. එතකොට මේ ක්‍රියාකාරකම් මගින් ඉගෙන ගන්න අවස්ථාව දීලා තියෙනවා. එතකොට ජාත්‍යන්තර ඉගෙනුම් ක්‍රමවේද භාවිතයේ හින්දා මේ වාගේ ජාත්‍යන්තර ක්‍රම භාවිතා කරපු හින්දා පාසල් හැර යන සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. අධ්‍යාපන ගැටලු අඩු වෙලා තියෙනවලු 72කින් පස්සේ. එතකොට 72 ප්‍රතිසංස්කරණය යටතේ කනිෂ්ඨ ද්විතීකාංශය අධ්‍යාපනය අනිවාර්ය කරලා තියෙනවා. ඒ අනුව 6 වෙනි ශ්‍රේණියේ විෂයන් හර විෂයන් ලෙස අනිවාර්ය විෂය ඉදිරිපත් කරලා තියෙනවා. ආගම, අධ්‍යාපන මාධ්‍ය, දෙවන බස, ගණිතය, නව ගණිතය කියලා එකක්, විද්‍යාව, සමාජ අධ්‍යයනය, සෞන්දර්යය, සෞඛ්‍ය හා ශාරීරික, ප්‍රාගෘතිය 1, ප්‍රාගෘතිය 2. එතකොට මේ සදාචාරය තමයි ආගම ඉගැන්වීමෙන් කරලා තියෙන්නේ. මව්බසින් ළමයෙකුට ඉගෙන ගන්න අවස්ථාව දීලා තියෙනවා.
තමන්ගේ බව තමන්ගේ දේ ළඟා කර ගැනීම මෙතනින් වෙලා තියෙන්නේ. විද්‍යා අධ්‍යාපනයේ තියෙනවා. විද්‍යා දැනුම සෑම ශිෂ්‍යයෙකුටම අනිවාර්යයෙන් ලැබිය යුතුයි අංශයක් කියලා එක තෝරාගෙන හැමතෙම විද්‍යාව උගන්ලා තියෙනවා 72 ප්‍රතිසංස්කරණය මගින්. පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය ඉගැන්වීමෙන් විද්‍යාව හා සමාජ අධ්‍යයන විෂයන් ඉගෙනීමේ මුල් පදනම ඇති කරලා 6 වන ශ්‍රේණියේ සිට මේ පදනම අනුව විද්‍යාව හා සමාජ අධ්‍යයන විෂයන් සියල්ලටම උගන්වලා තියෙනවා. ඒතර විද්‍යා විෂය හඳුන්වා දුන්නේ සාමෝදානික විද්‍යාවක් විදිහට 72. භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, උද්භිද රසායන කියන විෂයන්ගෙන් සාමෝදාන කරලා තමයි මේ විෂය හඳුන්වලා දීලා තියෙන්නේ තනි විෂයක් විදිහට උගෙන ගන්න. එතකොට ශිෂ්‍යයා කේන්ද්‍ර කරගෙන සමාජ විද්‍යා විෂයන් සමාජ විද්‍යා පැත්තෙන් විෂයන් සාමෝදානයෙන් බිහි වෙලා සමාජ අධ්‍යයන විෂය ලංකාවට අලුතින් 72 හඳුන්වලා දෙනවා. ඔන්න නව ප්‍රවණතාවයක්. නව විෂයක්. මේ විෂය 21 වන සියවසේ සිට සංවර්ධනය වී දියුණුවන රටවල තමයි යෙදිලා තිබුණේ. ලංකාවට 72 ප්‍රතිසංස්කරණයෙන් මේ ශිෂ්‍යයා කේන්ද්‍ර කරගෙන සමාජ විද්‍යා විෂය දීලා තියෙනවා සාමෝදානික විදිහට. එක වැදගත් කරුණක්. ඒත් එක්කම 72 ප්‍රතිසංස්කරණ වලින් පස්සේ විද්‍යාව සියලු ළමයින්ට අනිවාර්ය වුණා කිව්වමම ඒත් එක්කම සාමෝදානිත විද්‍යා විෂය පරමාර්ථ කීපයක් තිබිලා තියෙනවා. මේ අවට ලෝකයේ පිළිබඳ දැනුම විද්‍යාත්මක චින්තනය වැඩි කරන්න, විද්‍යාත්මක ව්‍යක්තභාවයක් ඇති කරන්න, සංස්කෘතික වටිනාකම විද්‍යාවේ තේරුම් අරන් ගන්න මේ විද්‍යා විෂය හඳුන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ නව ගණිතය. මේකක් සාමෝදානනය කරපු නව ගණිතය පළවෙනි ශ්‍රේණියේ සිට අනිවාර්ය කරලා තියෙනවා. මේකෙත් අරමුණු කීපයක් තියෙනවා. ගණිතය හෝ මූලික ගණිත ඥානයක් අවශ්‍ය වන විට විෂය තව දුරටත් හැදෑරීම සඳහා ප්‍රමාණවත් මූලික දැනුම තිබිය යුතුයි කියන සංකල්පය අනිකුත් විෂයන් අධ්‍යාපනය සඳහා අවශ්‍ය දැනුම හා කෞශල්‍ය ලබා ගැනීම මේ ගණිත විෂයෙන් කරලා තියෙනවා. සමාජ අධ්‍යයනයත් එහෙමයි. සමාජය පිළිබඳ පුළුල් දැනුමක් ළමයාට ලබා දෙන්න දන්නා දේ සිට නොදන්නා දේ ඉගෙන ගැනීම දක්වා මේ න්‍යාය භාවිතා වෙලා තියෙනවා. 72කට පෙර ඉතිහාසය ආර්ථික විද්‍යාව ආදී ලෙසින් ඉගැන්වූ විෂය සාමෝදානය කරලා සමාජ අධ්‍යයන විෂය ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේවා අනිවාර්යයෙන්ම භූගෝල, ඉතිහාස, ප්‍රජාචාරය, ආර්ථික විද්‍යාව වගේ විෂයන් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න සිදුවීම වැදගත් වෙන්නේ මේ සමාජය තුළ ජීවත් වෙන්න ඒක වැදගත් වුණු නිසා. එතකොට 6 ශ්‍රේණියේ සමාජ අධ්‍යයනයේ අරමුණු තමයි අර පරිසරය හඳුනා ගැනීම, ඊට පස්සේ උරුම සංස්කෘතිය හඳුනා ගැනීම, අන්තර්ජාතික සම්බන්ධතාවල ස්වභාවය දැන ගැනීම මේවා තමයි අරමුණු. ඊට පස්සේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන ද්විතීක විෂය මාලාවට 72 ඉගෙන ගත්තේ මේ කැමති නම් පමණක් නෙමේ විෂය තෝරගන්න පුළුවන් උනේ. මේක නිරෝගීමත් පරපුරක් සඳහා සෑම අයෙකුටම ශාරීරික හා සෞඛ්‍ය අධ්‍යාපනය අනිවාර්ය කෙරුවා. එතකොට සෞන්දර්ය අධ්‍යාපනයත් එහෙම. අනිවාර්ය වුණේ 72කට කලින්. 72 ප්‍රතිසංස්කරණය මගින් සෑම ශිෂ්‍යයෙකුට සෞන්දර්ය විෂය අනිවාර්ය කෙරුවා. වින්දන ශක්තිය රසඥතාවය වැඩි කිරීම තමයි භාවාත්මක විදිහට පරිපූර්ණ වෙන්න තමයි ආධ්‍යාත්මික දියුණුව ඇති කරන්න මේ විෂය හඳුන්වලා දීලා තියෙන්නේ 72. ඊට පස්සේ එනවා විශේෂ දෙකක් ප්‍රාග්වෘත්තීය විෂය. ළමයිකට ඕනෑම රැකියාවක් මේකේ ඉගන්ලා තියෙන බලන්නකො මේක මේ අද අධ්‍යාපන ක්‍රමයට වැඩිය වෙනස් වෙන්නේ කොහොමද කියලා. ළමෙකුට අපේක්ෂා කරන්නේ මේක ඕනෑම රැකියාවක් කිරීමට අවශ්‍ය කුසලතාවය දෙන්නේ එක. ජීවත් වීමට අවශ්‍ය වන කුසලතාවය පාසල තුලින් සංවර්ධනය කරන්න තමයි ප්‍රාග්වෘත්තීය දීලා තියෙන්නේ. එක ක්ෂේත්‍රයක ප්‍රගුණයක් නෙමෙයි. කුෂිකර්මාංශයේ, හෝම් සයන්ස් අංශයේ, IT අංශයේ ප්‍රගුණයක් නෙමෙයි. ඕනෑම රස්සාවක් කරන්න පුළුවන් විදියට ප්‍රාග්වෘත්තීය හදලා තියෙනවා. එතකොට ශ්‍රම සංස්කෘතිය, ශ්‍රමයේ වැදගත්කම, එකතු වෙලා කටයුතු කරන එක, පිරිසිදු ක්‍රමානුකූල බව, උපකරණ පිරිසිදුව තබා ගැනීම, ක්‍රමවත්ව තබා ගැනීම මේකෙන් අපේක්ෂා කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ හසුරු කුසලතා සංවර්ධනය කිරීම, ශිෂ්‍යයා තුළ ඇති සුවිශේෂී කුසලතා හඳුනා ගැනීම මෙන්න මේ විෂයෙන් කරලා තියෙනවා. මේ විෂය මාලාවෙන් ගත්ත සියලු විෂයන්ගෙන් ලත් දැනුම ප්‍රාග්වෘතියට පෝෂණය කරන්න යොදාගත්තා කියලා කියනවා 72. එතකොට මේ ප්‍රාග්වෘතිය 1 මගින් රටේ සම්පත් හා ජ්‍යාමිතික හා යාන්ත්‍රික ඇදීම් උගන්වලා තියෙනවා. රටේ සම්පත් ගැන උගන්වලා තියෙනවා. ජ්‍යාමිතිය, යාන්ත්‍රික ඇදීම උගන්වලා තියෙනවා. එතකොට ඕනෑම රැකියාවක් කිරීමට අවශ්‍ය මූලික දැනුම සහ කුසලතා ලබා දීලා තියෙනවා. ප්‍රාග්වෘතිය 2කින් යම් කිසි වෘත්තියක් පිළිබඳ මූලික අවබෝධය හා කුසලතාවය දීලා තියෙනවා.
නාගරික පාසැල්වල කැමරාකරණය, මුද්‍රණ ශිල්පය, මෝටර යාන්ත්‍රික විද්‍යාව, බතික් මුද්‍රණය ආදිය උගන්වලා තියෙනවා. ග්‍රාමීය පාසැල්වල මැණික් කර්මාන්තය, පෙදරේරු, ගෘහ භාණ්ඩ, උළු කර්මාන්තය, ආභරණ නිෂ්පාදනය, මැටි වැඩ, කොහු වැඩ මේ වගේ උගන්වලා තියෙනවා. එතකොට මේ හින්දා පාසල් හැර යන ළමයට උසස් අධ්‍යාපනයක් ලබන ළමයටත් වෘත්තීය පිළිබඳ ආකල්පයක් සහ කුසලතාවයක් මේකෙන් දීලා තියෙනවා. එතකොට මේ ප්‍රාගෘතිය විෂය මගින් නිශ්චිත රැකියාවකට හුරු කිරීමට අපේක්ෂා වෙලා නැහැ. නිශ්චිතයි මේ රැකියාව කොහු වැඩ කරපු අයට කොහු වැඩ විතරක් නෙමෙයි. ඕනෑම රැකියාවක් කරන්න පොදු දැනුම කුසලතා ආකල්ප දීලා තියෙනවා. එතකොට මේ ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපනය ගැන කතා කරනකොට 72 පස්සේ 10 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා ජ්‍යෙෂ්ඨ ද්විතීක පාඨමාලාව කොටස් 3යි. හර විෂයක්, වෛකල්පික විෂයක් සහ ව්‍යාපෘති වැඩ. එතකොට මේ හර විෂයට ඕනනම් පළමු භාෂාව, දෙවන භාෂාව, මූලික සංඛ්‍යා හා කළමනාකරණ මූලිකාංග, සංස්කෘතික උරුමය හා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික පරිසරය, සමාජ විද්‍යාව පිළිබඳව ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා. මම මේ විෂයන්ගෙන් මොනවද කරන්න කියලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ ජාතික පොදු අධ්‍යාපන සහතික පත්ත උසස් පෙළ කියලා විෂය ධාරාවක් තියෙනවා. මේක ජාපෝ ආස සාපෙළ සුදුසුකම් තියෙනවා නම් විතරයි උසස් පෙළට අරන් තියෙන්නේ. එතකොට ගණිතය සහ විද්‍යායන විෂයන් දෙකෙන් එකකට A හෝ B මට්ටමේ සාමාර්ථයක්ද, අනෙක් විෂයට A හා B C මට්ටමේ සාමාර්ථයක්ද තියෙනවා නම් තමයි එතෙන්ට ගිහින් තියෙන්නේ. විද්‍යා විෂය ධාරාවට. සමාජ විද්‍යා විෂය ධාරාවටත් විෂයන් අර මව් බස, දෙවන බස, ගණිතය, විද්‍යාව, සමාජාධ්‍යයන කියන ඒවායින් එකකට හෝ A හා B තිබුණොත් විතරයි ඒ පැත්තට යන්න තියෙන්නේ. ඒ කියන්නේ භාෂා හා මානව ශාස්ත්‍ර සෞන්දර්යයටත් ඒ විදියෙමයි. ඒ විදිහට අර ඉලක්කයක් දීලා ඒක ඇචීව් කරොත් විතරයි උසස් පෙළ ඒ පැත්තට ගිහින් තියෙන්නේ. එතකොට 76 ඉඳලා මේ දිස්ත්‍රික් පංගු ක්‍රමයකට, ඒ කියන්නේ 30% කුසලතා පදනම මත දරුවෝ තෝරගෙන තියෙනවා විශ්වවිද්‍යාලවලට මේ ප්‍රතිසංස්කරණයෙන් පස්සේ. ඊට අමතරව ප්‍රතිසංස්කරණයේ යෝජනා වෙලා තියෙනවා පශ්චාත් උපාධි ආයතන ඇති කරන්න. පශ්චාත් උපාධි වෛද්‍ය ආයතන ඇති කරන්න. පශ්චාත් උපාධි කුෂිකර්ම ආයතන, පශ්චාත් බෞද්ධ අධ්‍යාපන ආයතන සහ සේවක අධ්‍යයන ආයතන ඇති කරන්න කටයුතු කරලා තියෙනවා 72 ප්‍රතිසංස්කරණයෙන් පස්සේ. ඒත් එක්කම දැන් මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන කතා කරන්නේ. විශ්වවිද්‍යාල පාඨමාලා විවිධාංගීකරණය කරලා තියෙනවා. වතු කළමනාකරණ, රක්ෂණ, රාජ්‍ය මූල්‍ය අයබදු, තක්සේරුකරණය කියලා රාජ්‍ය පරිපාලනය හා අධ්‍යාපනවේදී උපාධිය වෘත්තීය පාඨමාලා විදියට ඇති කරලා තියෙනවා. එතකොට 72 අංක 1 දරන උසස් අධ්‍යාපන පනත මේක හරිය වැදගත්. පනත සකස් කිරීමේ කමිටුවක් තිබිලා තියෙනවා. විශ්වවිද්‍යාල සඳහා රාජ්‍ය මැදිහත් වීමට මුල් තැන දෙමින් මේ පනත සංවිධානය වෙලා තියෙනවා. මෙන්න මේකෙන් උසස් පෙළ පාස් නමුත් විශ්වවිද්‍යාලයේ අර පදනම මත විශ්වවිද්‍යාලයේ යන්න බැරි අය මගේ හැලුණා. මේ අයට උසස් අධ්‍යාපන ආයතන බිහි වෙලා තියෙනවා. එතකොට ඒත් එක්කම විශ්වවිද්‍යාලයේ සිසුන් තෝරා ගැනීම සඳහා ලකුණු ප්‍රමිතිගත කරලා තියෙනවා 72කින් පස්සේ. කුශලතා මට්ටම වාගේම ලකුණු වල මධ්‍යයන්ය අනුව සමානුපාතිකව තෝරගෙන තියෙනවා. ඒත් එක්කම දිස්ත්‍රික් කෝටා ක්‍රමය හඳුන්වලා දීම නිසා පහසුකම් අඩු දිස්ත්‍රික්කවල ළමයි විශ්වවිද්‍යාල ගිහින් තියෙනවා 72කින් පස්සේ. ඒත් එක්කම 72 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමාජවාදී අධ්‍යාපන දර්ශනයක පදනමක් වෙලා තියෙනවා. එතකොට දිගු කාලීන අපේක්ෂා තිබිලා තියෙනවා. එතකොට ඇගීම් කටයුතු කතා කරනකොට විභාග කටයුතු ජාපෝ ආස සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා අඛණ්ඩ ඇගීම් භාවිතා කරලා තියෙනවා. 6 වෙනි ශ්‍රේණිය සිට 9 වෙනි ශ්‍රේණිය දක්වා ප්‍රායෝගික පරීක්ෂණ තිබිලා තියෙනවා. අධ්‍යාපන මාධ්‍ය මව් බස සඳහා දෙවන බස, ගණිතයේ, විද්‍යාව, ආගම, සෞඛ්‍ය, සෞන්දර්ය මේවට ලකුණු ප්‍රදානය කරපු ක්‍රම තියෙනවා. මේවට ප්‍රායෝගික පරීක්ෂණ තියලා අඛණ්ඩ ඇගීම් තිබිලා තියෙනවා. ඒත් එක්කම 72 ප්‍රතිසංස්කරණ වල ඔන්න ඔය කියපු වෙනස්කම් ටික තියෙනවා. මම නැවත සාරාංශයක් කියනවා නම්
ජාති 72 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල විශේෂතා මන් දකින කන්නංගර ප්‍රතිසංස්කරණ වලින් පස්සේ ජාතික අනන්‍යතා සලසා සකස් වූ අධ්‍යාපන ක්‍රමයක් වෙනවා 72 ප්‍රතිසංස්කරණය. එතකොට ඒ කාලේ තිබුණ එංගලන්ත අධිරාජ්‍යවාදී අධ්‍යාපන ක්‍රමය කන්නංගර ප්‍රතිසංස්කරණ වලින් ඉවත් කරලා දාලා දේශීය ආර්ථිකයයි සංස්කෘතියයි නිෂ්පාදනයයි මුල් කරගත් අධ්‍යාපන ප්‍රතිසංවිධානයක් කරලා තියෙනවා. පස්සේ මේක ඉවත දමලා දේශපාලඥයන් විසින් ආයේ එංගලන්ත අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත කරලා තියෙනවා. මේ ක්‍රමය 72 තෙක්ම ක්‍රියාත්මක වෙලා 72 නැවත වරක් ඔන්න දේශීයත්වයට ගැලපෙන ආර්ථිකය මුල් කරගෙන අධ්‍යාපනයක් ගොඩ නැගුණා. එහෙනම් 72 ප්‍රතිසංස්කරණය දේශීයත්වයේ මුල් කරගෙන දේශීය ආර්ථිකය මුල් කරගෙන දේශීය නිෂ්පාදනය මුල් කරගෙන ගොඩ නැගුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. ඒත් එක්කම මේ වෙනකොට ගෝලීය ක්‍රියාවලිය හමුවේ එංගලන්තයේ විතරයි විශිෂ්ට කියන සංකල්පය ලෝකෙට ගෙනත් තිබුණේ. අධ්‍යාපනය ගොඩ නැගීම. එතකොට මේ ජාත්‍යන්තර වශයෙන් වැදගත් අධ්‍යාපනයක් ගොඩ නැගීම 72 දී වෙලා තියෙනවා. ඒකට ගණිතය, සමාජ අධ්‍යයනය වාගේ ජාත්‍යන්තර භාෂා විශ්ව සම්මත විෂය මාලාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා මුල් වරට 1972. ගෝලීයකරණයට ගැලපෙන විදිහට ජාත්‍යන්තරයේ ජයගන්න විශ්ව සම්මත විෂය මාලාවක් 72 එකතු කෙරුවා. ඒකට ගණිතය, සමාජ අධ්‍යයනය, සාහිත්‍ය වගේ ඒවා එකතු කරා. ක්‍රීඩා හා සෞන්දර්යාත්මක විෂයන්. එතකොට 72 අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ කන්‍යාංගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඌණ පූර්ණයක් කියලා අපිට දකින්න පුළුවන්. ධනවත් කොටස් වලට පමණක් උරුම වෙලා තිබුණු ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව කියන විෂයන් සියලු අයට අනිවාර්ය කරලා තියෙනවා. ඒකෙන් සැමට අධ්‍යාපනය කියන එක ඉස්මතු වෙලා තියෙනවා. එතකොට ඉහළ සමත් පන්තිවල විෂයන් පොදු ජනතාවගේ විෂයන් බවට උරුම කරලා තියෙනවා. පරාදීන වෙලා අපි ලංකාවේ අධ්‍යාපනය තුල පැනලංගිලා තිබුණු අධ්‍යාපන ගැටලු රැසකට පිළියම් මෙන්න මේ ප්‍රතිසංස්කරණයෙන් අපි ලබා ගත්තා, ළඟා කරගත්තා කියලා කියනවා. ඒත් එක්කම වර්තමානයේත් මේ ක්‍රියාත්මක වෙන්නේ 72 විෂය මාලාවේ මූලික රාමුවම තමයි කියලා මේ පර්යේෂකයෝ සඳහන් කරනවා. ඒත් එක්කම අවසාන කරුණ මේ මූලධර්ම හා අධ්‍යාපන න්‍යායන් කන්නංගර යුගයෙන් පස්සේ නැවත භාවිතා කරලා තියෙනවා. මේ හර විෂය මාලාව, සාමෝදානික ක්‍රමයේ භාවිතය, ගණිතය, සමාජ සාමෝදානික විද්‍යාව කියන ඒවා ජාත්‍යන්තර නව විෂයන් හඳුන්ලා දීලා පාසලට ළමයි ඇතුළත් කිරීම මනෝවිද්‍යානුකූල න්‍යායකට භාවිතා කරලා තියෙනවා. පෙර පාසල් ධාරකාභිවෘද්ධි මධ්‍යස්ථාන අධ්‍යාපනයට යොදාගෙන තියෙනවා. මොන්ටිසෝරි ප්‍රාථමික අධ්‍යාපනයේ නවීකරණය තුලින් ක්‍රියාකාරකම් මගින් උගන්වන්න පෙළඹිලා තියෙනවා. ළමයෙකුගේ අධ්‍යාපනයේ මව්කුසින්ම ආරම්භ වන බව දැනගෙන ඒ අනුව කටයුතු කරන ඔන්න වර්තමානයත් එක්ක ගලපන හැටි 72 ප්‍රතිසංස්කරණය ඔබ වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග සංසන්දනය කරන්නේ කෙසේද කිව්වොත් ඔන්න උත්තර. අර විෂය මාලාවක් එදත් තිබුණ අදත් තියෙනවා. සාමෝදානික ක්‍රමයට මේවා භාවිතා කරනවා. පාසලට ළමුන් ඇතුළත් කිරීම මනෝවිද්‍යාත්මක න්‍යායක් අනුව යොදා ගන්නවා. ප්‍රාථමික අධ්‍යාපනයේ නවීකරණය තුලින් ක්‍රියාකාරකම් මගින් ක්‍රියාකාරකම් පාදක ඉගෙනීම කියලා වර්තමානයේ තියෙන්නේ මෙන්න මේක. එතකොට ළමයෙකුගේ අධ්‍යාපනය මව් කුසෙන්ම ආරම්භ වන බව දැක්වෙනවා. දැනුත් එහෙමයි 72ත් එහෙමයි. එතකොට පාසල් අධ්‍යාපන කරණය වෘත්තීයකරණයකට භාජනය කරලා තියෙනවා. එතකොට ප්‍රාථමික අධ්‍යාපනයේ ක්‍රියාකාරී එකක් ලෙස ක්‍රියාවට නංවලා තියෙනවා. සරල සිට සංකීර්ණ දක්වා දන්නා දෙයින් නොදන්නා දේ කියලා අදට යන්නේ ඕක තමයි. එතකොට උසස් අධ්‍යාපන පාඨමාලා විවිධාංගීකරණය කරපු හින්දා රටේ අවශ්‍යතා අනුව විශ්වවිද්‍යාල පාඨමාලා වෘත්තීයකරණය වෙලා තියෙනවා. ඒත් එක්කම ප්‍රාදේශීය විෂමතා හා සම්පත් ඌනතා සලකලා බලලා ප්‍රමිතිකරණය ඒ හින්දා මේ දිලිඳු ප්‍රදේශවල දිස්ත්‍රික්කවල අයටත් කැම්පස් යන්න අවස්ථාව දීලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රවේශය. අදටත් එහෙමමයි. එතකොට උසස් අධ්‍යාපනයට ඒ විදිහට දායක වෙලා තියෙනවා. ඒත් එක්කම ශ්‍රී ලාංකිකයන්ට විෂය මාලාව තුල සම අධ්‍යාපන අවස්ථා දීලා තියෙනවා. අදටත් එහෙමමයි. ඒත් එක්කම පාසල් සිසුන්ට ශාස්ත්‍රීය වූ අධිරාජ්‍යවාදී අවශ්‍යතා ඉටු කෙරෙන විෂය මාලාව ඉවත් කරලා වෘත්තීය පුහුණුවට ඉඩ සලසලා තියෙනවා ඉගෙන ගන්න. අධිරාජ්‍යවාදී පැත්තෙන් අයින් කරලා අපිට ආවේනික අපේ අනන්‍යතාවයකින් ඉගෙන ගන්න අවස්ථාව දීලා තියෙනවා. අදටත් එහෙමයි, එදත් 72ත් එහෙමයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සිසුන්ට තිබුණු බාධක අයින් කරලා
මේ විශ්වවිද්‍යාලයට ගියහම ඉස්සර ණයක් කරන් තියෙනවා. ඒ ණය ගන්න රජයේ සේවකයෝ දෙන්නේ කැප වෙන්න ඕන. ඉතින් මේක අයින් කරලා විශ්වවිද්‍යාලයට ණය මුදලක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. අදටත් මේක ක්‍රියාත්මකයි. ඔන්න 72 සිද්ධ වුණු උදාර ප්‍රතිසංස්කරණේ පෙරලියක් ඇති වුණා කියන ප්‍රතිසංස්කරණේ හරය. ඔව් මං හිතන්නේ විස්තර ටික පැහැදිලි වෙන්න ඇති. ඒ 2016 පේකේ 11 වෙනි ප්‍රශ්නය 1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැදගත් වන්නේ කුමක් නිසාදයි පෙන්වා දෙන්න. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 72 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල වැදගත්කම කියන කොටසට ඒ කියන්නේ මම පොයින්ට් ටිකක් ඕනනම් මේ කියන්නේ ජනක සර් කිව්වා ජනක සර් කියපු එකෙන් මම මේ හදාගත්ත මේ දැන් පොඩ්ඩක් ලියාගත්ත කොටස් ටිකත් එක්ක මෙන්න මේ ටික මම හිතනවා වැදගත් වෙයි කියලා සර් කියපේවත් මම ටිකක් සටහන් කරගත්තා මේ අදාළ කරන ඒවා ටිකක් අංක 1 මේ අධ්‍යාපන සමාවස්ථා ලබා දීම 2 විද්‍යාව ගණිතය ඉංග්‍රීසි සියලු සිසුන්ට අනිවාර්ය කිරීම 3 වෙනි එක නූතන අධ්‍යාපනය හා මූලධර්ම භාවිතා කිරීම එකක් අපි ගත්තොත් හර විෂය මාලාවයි විෂය සමෝදානික විෂය කියන කොටස් දෙක ගත්තාම නූතන අධ්‍යාපන මූලධර්ම භාවිතා කරලා තියෙනවා 4 වෙනි පොයින්ට් එක ඉතිහාසය අනිවාර්ය විෂයක් කරනවා 6 9 දක්වා 5 වෙනි පොයින්ට් එක පාසල් පාදක ඇගීම මුල් වලට යොදා ගන්නවා 6 වෙනි කාරණය අධ්‍යාපනයේ ජාත්‍යන්තරකරණය කරනවා ඊළඟට 7 වෙනි කාරණය ළමයාගේ අධ්‍යාපනයේ ආරම්භය මව් කුසේ සිට යයි සැලකේ ඒ සඳහා ක්‍රමවේදයන් සකස් කරන්න උදන්දු වෙලා තියෙනවා 8 වෙනි කාරණය ප්‍රාථමික අධ්‍යාපනයේ නවීකරණය කිරීම හා ක්‍රියාවෙන් අවබෝධය භාවිතා කිරීම සර් ගැන පැහැදිලි කරා ඊළඟට 9 වෙනි කාරණය අධිරාජ්‍යවාදී විෂය මාලාව මුළුමනින් ඉවත් කරා 10 වෙනි කාරණය ගුරු අධ්‍යාපනයේ නවීකරණය කරා 11 වෙනි කාරණය විශ්වවිද්‍යාල විෂය මාලාව නවීකරණය හා වෘත්තීය පාඨමාලා ඇති කරා 12 වෙනි කාරණය ලකුණු ප්‍රමිතිකරණය මගින් උසස් අධ්‍යාපනයට සමාවස්ථා ලබා දීලා තියෙනවා 13 වෙනි කාරණය විශ්වවිද්‍යාලය සිසුන්ට ණය මුදල් අපකරුවන් නොමැතිව ලබා දීම ඊළඟ කාරණය අපොස්ස උසස් පෙළ විභාගයේ නැවත 12 වන ශ්‍රේණියෙන් පවත්වීමට උත්සාහ දැරීම සහ අධ්‍යාපනය සේවා කමිටුව ඇති කිරීම ඔන්න ඔය කියන කාරණා ඔස්සේ ලිව්වනම් මේ ප්‍රශ්නෙට සාර්ථක උත්තරයක් ලියා ගන්න පුළුවන්. ඔව්. තිමිට සර් ඔව් ඒකෙදී අපි වැදගත්ම විදිහට සර් කියපු උත්තරේ හරියටම හරියේ. ඒකේ වැදගත්ම කරන්න ඕනේ අධිරාජ්‍යවාදී අධ්‍යාපන ක්‍රමයෙන් මිදිලා අපේ ආර්ථිකයට සංස්කෘතියට අපිට ගැළපෙන අපේ විෂය මාලාවක් සංශෝධනය මේ අදාගත් එකයි ඊට අමතරව විශ්වවිද්‍යාල පාඨමාලා නවීකරණය කරපු එක ඒකත් එක්කම ප්‍රාග් විෂය මාලාවක්. ඒ කියන්නේ වෘත්තියක්. ශාස්ත්‍රීය පැත්තෙන් සහ ශාස්ත්‍රීය ඉගෙන ගන්න ළමයින්ට සහ අනෙක් දරුවන්ට පාසල හැර යන අයට වෘත්තීය මට්ටමේ වෘත්තියකට ගියාම ඕනෑම වෘත්තියක් කිරීමේ හැකියාව මේ විෂය මාලාවෙන් හදලා තියෙනවා. මේක හොඳම ලක්ෂණයක්. ඒත් එක්කම අර මව්ක සිටම දරුවා අධ්‍යාපනයට යොමු කරන්න තමයි මේ 72 විෂය මාලාව කටයුතු කරලා තියෙන්නේ. එතකොට ඒක අනික් කිසිම විෂය මාලාවක අපිට හම්බ වෙන්නේ නැහැ. මව් කුසේ ඉඳලා දරුවා අධ්‍යාපනයට යොමු කරන්න අම්මගේ අධ්‍යාපනයේ ඉඳන් හදලා තියෙන්නේ. එතකොට ඒකත් හරි වැදගත් දෙයක්. අනිත් එක තමයි විශ්වවිද්‍යාලයේ අර දුප්පත් ප්‍රදේශවලින් එන්න අවස්ථාව දරුවන්ට දීලා තියෙනවා. එතකොට මේක දිස්ත්‍රික් පදනම මත මේ විශ්වවිද්‍යාල දරුවන්ට අවස්ථාව ලැබලා දීලා තියෙනවා. ඒත් එක්කම පෙර පාසල් ප්‍රබලව රජයේ ගුරුවරුන් පුහුණු කිරීම වගේ වැඩසටහන් හරහා පෙර පාසල් වල අධ්‍යාපනයට මුල් තැන දීලා තියෙනවා. ප්‍රාථමික පෙර පාසල්. එතකොට ප්‍රාග් විද්‍යාලවල ඒත් එක්කම අර අපේ ජාතික අනන්‍යතාවය මේ 72කින් ආවේ. පරගැති මේ එංගලන්තයට තිබුණු ඒ මේ කත් ඇදුණු භාවය නෙමේ ජාතික අනන්‍යතාවයක් ඉස්මතු වුණා අපේ. ඒත් එක්කම මේ අර වැදගත්ම කරුණ තමයි ලෝකේ භාවිතා කළ දියුණු රටවල භාවිතා කරපු විද්‍යාව ගණිතය
සමාජ අධ්‍යයනය, සමාජය පිළිබඳ අධ්‍යයනය. මෙන්න මේ විෂය ටික අපිට විෂය මාලාවට එකතු වුණා. ඒ කියන්නේ අපි ගෝලීයකරණ ක්‍රියාවලිය හමුවේ ජාත්‍යන්තර වශයෙන් වැදගත් අධ්‍යාපනයක් අපි ගොඩනගා ගත්තා. ඒත් එක්කම සැමට අධ්‍යාපනය හැම කෙනාටම ඇයි උසස් පෙළ මේ 6න් පස්සෙත් අනිවාර්ය කෙරුවනේ. ඒ හින්දා සැමට අධ්‍යාපනය කියන මේ උතුම් දේ අපිට ලබා දුන්න 72 ව්‍යවස්ථාවෙන් පස්සේ. ඒත් එක්කම මේ උසස් අධ්‍යාපන පාඨමාලා විවිධාංගනය කරපු හින්දා රටේ අවශ්‍යතා අනුව විශ්වවිද්‍යාල පාඨමාලා වෘත්තීයකරණය වුණා. එක එක වෘත්තීය සඳහා පාඨමාලා ඇති වුණා. එකක් දෙකක් තිබුණා වෙනුවට වෘත්තීයකරණය වෙලා හැම විෂයකටම දැන් ඇත්තටම මොකේටද මේසන් වලටත් ඉන්නවනේ. පේන්ටිං වලටත් ඉන්නවා. මොකද්ද නැත්තේ කියලා බලන්නකො හැම දෙයකම ඉන්නවා. ඒත් එක්කම අර විශ්වවිද්‍යාල සිසුන්ට මේ අධිරාජ්‍යවාදී අවශ්‍යතා ඉටු කරගෙන තිබුණු විෂය මාලාව අයින් කරලා වෘත්තීය සඳහා මේ විෂය මාලාව ඇති කරා. ඒත් එක්කම මේ පාසල් අධ්‍යාපනයත් වෘත්තීයකරණයට භාජනය කරා. පාසල් බැරි වෙලාවත් හැර යනවා නම් එයාට පුළුවන් ලංකාවේ